2022 23 ඒලෙවල් පන්තියේ අපි නතර කරපු ස්ථානයේ ඉඳලා අපි ඉදිරියට කතා කිරීමක් කරමු. අපි මේ වෙනකොට මේ පරිගණකයේ අභ්‍යන්තර උපාංගවල ක්‍රියාකාරීත්වයන් සහ හැසිරීම පිළිබඳව අපි අධ්‍යයනය කරා. ඒ වගේම දැන් අවසාන වශයෙන් අපි North Bridge සහ South Bridge කියන උපාංග ක්‍රියාවන් මව්පූරු මත තියෙන ක්‍රියාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමක් සිදු කරා. එතනින් පසුව අපිට තියෙන්නේ මයික්‍රෝප්‍රොසෙසර් එක තුල උපාංගවල හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන. දැන් අපි මීට පෙර මයික්‍රෝප්‍රොසෙසර් එකේ අභ්‍යන්තර තත්ත්වයන් පිළිබඳව අදහසක් ඔබට ලබා දුන්න රූප සටහන් ඇඳ. නමුත් මයික්‍රෝප්‍රොසෙසර් එක තුල තියෙන අභ්‍යන්තර උපාංගවල ඒවා අභ්‍යන්තරයේ තියෙන උපාංග පිළිබඳ විස්තර ලියා ගැනීමක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට අද පාඩමේදී දාන මාතෘකාව සකසනයක අභ්‍යන්තරය. සකසනයක අභ්‍යන්තරය. මේ පන්තියේදී IT නොකරපු දරුවන් දෙදෙනෙකුත් ඉන්න නිසා යට ලියන්න මේ විදිහට වගන්තියක්. පරිගණකයේ භාවිතා වන සකසනයක් තුල වරණ ඇතුලේ CPU Central Processing Unit තුල පහත දැක්වෙන ප්‍රධාන අංග ව්‍යුහයන් ක්‍රියාත්මක වේ. මේ යටතේදී එක් ව්‍යුහයන් තුල අභ්‍යන්තරික උපාංග හා ක්‍රියාකාරීත්වයන් පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් සිදු කෙරේ. හරි. රයිට්. මේක අඳ ගන්න. මේ කොටස අඳ ගන්න. ඒතකොට දැන් අපි මයික්‍රෝප්‍රොසෙසර් එක පිළිබඳව අදහසක් ඔයගොල්ලෝ සමහරවිට අවසාන පන්තිවලදී දැක්කා. ශුද්ධ සකසනය ගැන, ඒකේ අභ්‍යන්තර ක්‍රියාව පිළිබඳව. රයිට්. ඔව් රෙජිස්ටරේ තියෙනවා. සිංහලෙන් නම් අපි කියන්නේ රෙජිස්ටරය. කෑෂ් මෙමරි තියෙනවා. වාරක මතකය. ALU තියෙනවා. arithmetic and logic unit. ඔය අලුත් ළමයි දෙදෙනා ඒවා හොයලා බලලා ලියා ගන්න ඕනේ දිග නම්. arithmetic and logic unit. ගණිතමය තර්කන අධියර. right. ඊළඟට තියෙනවා පාලක අධියර. හරි. අපි බලමු එක් අධීරයන් වල ක්‍රියාවන්. පොදුවේ අදහසක් අපි ගත්තොත් පරිගණකයේ තියෙන සකසනයේ තුල තියෙන කුඩාම මතක ගබඩාවන් දෙක තමයි රෙජිස්ටරය සහ කෑෂ් මෙමරි. ඒකෙනුත් කුඩාම එක වෙන්නේ රෙජිස්ටරය. ඊළඟට විශාල එක එන්නේ කෑෂ් මෙමරි. මේ මතකයන් දෙකම විදුලිය විසන්ධි කළාට පස්සේ ඒකේ තියෙන අභ්‍යන්තරික තොරතුරු ශූන්‍ය වෙනවා. එහෙම නිසා මේ මතකයන් දෙකම න්‍යෂ්‍ය මතකයන් විදිහට හඳුන්වනවා. volatile memory. හරි. right. අපි ඉදිරියට යන්. right. අනුමාත්‍රකා දාන රෙජිස්ටරය. හරි.
ඒකට ලියන්න මෙය පරිගණකයේ අඩංගු කුඩාම මතකයයි. ඉස්සලා ලියා ගන්න අදින්න කියනකොට මම කියන්න. කුඩාම මතකයයි. විදුලිය විසන්ධි කළ පසු ශූන්‍ය වේ. විදුලිය විසන්ධි කළ පසු ශූන්‍ය වේ. මෙහි අභ්‍යන්තරය ප්‍රධාන කොටස් තුනකට බෙදේ. ප්‍රධාන කොටස් තුනකට බෙදේ. right. දැන් අඳ ගන්න මෙන්න මේ රූප සටහන. ඔව්. දැන් ප්‍රධාන කොටස් තුන ගත්තොත් එහෙම MAR මේක මම පැහැදිලි කිරීමක් කරා memory address register. ඒ කියන්නේ අපි සකසනයේට සකස් කරන්න භාවිතා කරන වැඩසටහන් වල ලිපින ගේන එක. ලිපිනේ කෝල් කරනවා. ඒතර ඒ ලිපින පෙළ ගැස්වීම memory buffering register. සහ ඒ උපදේශ මාලාව ක්‍රියාත්මක වන කොටස IR. දැන් මේ සටහනට අනුව මේ IR කියන එක නැවත කොටස් දෙකකින් තමයි අභ්‍යන්තරයේ පවතින්නේ. නමුත් ප්‍රධාන කොටස් වශයෙන් ගත්තොත් MAR, MBR, IR. opcode operands. right. එතකොට මේ පරිගණකයේ අභ්‍යන්තරයේ තිබෙන සකසනේ මේ රෙජිස්ටරයේ සම්පූර්ණ ක්‍රියාදාමය ඩිරෙක්ට්ලි සම්බන්ධයි බාහිර මතකයට පරිගණකයේ තියෙන RAM එකට මේන් මෙමරි එකට. ඒතර මේන් මෙමරි එකේ තමයි අපේ වැඩසටහන් වලට අදාළ දත්ත විශාල ප්‍රමාණයක් අඩංගු වෙන්නේ. ඒතර මේ දත්ත වලට අදාළ ලිපින තමයි මෙතනට ගේන්නේ. ඒ ලිපින තමයි පෙළ ගැස්වීම කරන්නේ. නැත්තම් දත්ත අඩංගු වෙන්නේ ඒක තුලම තමයි. හරි. අඳ ගන්න සටහන ඉස්සෙල්ලා මෙන්න මේ කොටසෙන් පෙන්වන සටහන. හරි අඳලා ඉවරනේ. right. එතකොට මේ රෙජිස්ටරය තුල තියෙන මේ කොටස IR instruction register. මේවල දිග වචන ටික ලියා ගන්න memory address register, MBR memory buffering register, IR instruction register. එතකොට මේක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා නාමික වශයෙන් opcode සහ operands කියන එක. අපිට ඒක පේනවා දැන් කොටස් දෙක විදිහට divide වෙලා තිබෙන්නේ general purpose register. ඒ කියන්නේ සාමාන්‍ය වැඩ කටයුතු සඳහා පාවිච්චි කරන register තියෙනවා. special purpose register. ඒ වගේම විශේෂ කටයුතු සඳහා භාවිතා කරන register විදිහට කොටස් දෙකකට වෙන් වෙන්නේ. එතකොට general purpose, special purpose. හරි. අපි ඊළඟ රාමුවට යන්. right. අපි දැන් බලනවා දැන් අර ඉස්සලා උපරසටහනේ සඳහන් කරපු එක් කොටස් වල කෙරෙන්නේ මොනවද කියන එක පිළිබඳව ලිඛිතව ලියා ගන්න ඉතා නිවැරදිව. right. MAR memory address register. ප්‍රධාන මතකයෙන්. එතකොට ප්‍රධාන මතකය කියන්නේ අපේ RAM එක. එතකොට ප්‍රධාන මතකයෙන් ගේනවා කියන අදහස තමයි ඒකෙදී අපි සඳහන් කරන්නේ. ප්‍රධාන මතකයෙන් ගෙනෙන ලද දත්ත තිබෙන ස්ථානයි. ඒ කියන්නේ දත්ත කොයි විදිහටද ප්‍රධාන මතකයේ තියෙන තැන කියන එක පිළිබඳ ලිපින ටික තමයි ගේන්නේ. මෙන්න මේ ලිපිනේ මේ දත්ත තියෙනවා, මේ ලිපිනේ මේ දත්ත තියෙනවා කියලා සඳහන් කිරීමක් වෙන්නේ. ලිපිනයට අදාළ දත්ත MBR වෙත යොමු කර ආහරණ ක්‍රියාවලියට යොමු කෙරේ. ආහරණ ක්‍රියාවලිය මීට කලින් අපි අධ්‍යයනය කරා. මතකනේ ප්‍රෝග්‍රෑමින් කවුන්ටර් එකකින් එකක් එකතු කරනවා, දත්ත විකේතනය කරනවා, දත්ත ප්‍රතිදානය කරනවා. එතකොට ලිපිනයට අදාළ දත්ත MBR වෙත යොමු කර ආහරණ ක්‍රියාවලියට යොමු කරේ. fetch cycle එක. fetch cycle එක මීට කලින් මම
ගිය සතියේදී සඳහන් කරා හොඳට පාඩම් කරගන්න ෆෙට් සයිකල් එක ඔය අවශ්‍ය වෙනවා. right. මෙලෙස සැකසූ දත්ත නැවත නැවත ප්‍රධාන මතකයට යොමු කෙරේ. එතකොට මේවා හද ප්‍රධාන මතකයේ නැවත ස්ථානගත කිරීම සිද්ධ වෙනවා. මොකද ස්ථානගත කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ MBR එක තුල. හදනවා ප්‍රධාන මතකයට දානවා. ප්‍රධාන මතකයෙන් හදන්න තියෙන ඒවා ගේනවා. ආපහු හදනවා ප්‍රධාන මතකයට ඒවා යොමු කරනවා. හරිද? right. ඒ ටික ලියා ගන්න. හරි. දැන් අපි බලමු MBR එකේ කාර්යභාරය මොකක්ද කියලා. ඔය ඒකෙත් MBR කියලා වෙලා තියෙන්නේ. MBR memory buffering register. හරි. මතකයේ තුලින් සැකසීමට ගෙන එන ලද ආහරණ දත්ත උපදේශ තැන්පත්ව පවත්නා ස්ථානය. එහෙනම් ආහරණ ක්‍රියාවලියට යොමු කරන්න ඕන කරන උපදේශ මාලාව. ඒකේ ප්‍රෝග්‍රෑම් එකකින් තියෙන්නේ උපදේශ මාලාව පවතින ස්ථානය. සකසන ලද්ද දත්ත ප්‍රධාන මතකයටද යොමු කරන තෙක් රඳවා ඇති ස්ථානයයි. ඔව්. ඒ කියන්නේ හදලා ඉවරුණාට පස්සේ නම් ප්‍රධාන මතකයට අපි යොමු කරන්නේ. ඒවා හදලා ඉවරන තුරු ඒ විධාන පෙළ ගැස්මට අදාළව කෙරෙන්න ඕන කාර්ය මොකක්ද කියන එක කෙරෙන තුරු ඒ දත්ත తాවකාලිකව රඳවා පවතින්නේ MBR එක තුල. memory buffering register තුල. හරි. ඊළඟට යන් අපි IR instruction register. IR instruction register. ඉන්ස්ට්‍රක්ෂන් කරන IR වලදී තමයි මේ විකේතන ක්‍රියාවල. දැන් විකේතනය කිව්වම අලුත් දෙයක් නෙමෙයි. ඒ විධාන වලට අදාළව තියෙන සමහරලාට ඉංග්‍රීසි වචන ඉලක්කම් වගේ සංකේත මේවා යාන්ත්‍රික භාෂාව බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ විකේතනයේ විදිහට අපි එතනදී හඳුන්වන්නේ. එහෙනම් ලියා ගන්න ප්‍රධාන මතකයෙන් ගෙන එන ලද දත්ත සහ උපදේශ දත්ත තියෙනවා. ඒවට කරන්න ඕන කරන වැඩ ටික තමයි උපදේශ අපි කියන්නේ. මේ වැඩේට මේක කරන්න, මේ දත්තෙට මේක කරන්න උපදේශ. විකේතනය කරන ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තබා ගන්නා ස්ථානයයි. ආන්න එතනදී තමයි විකේතන ක්‍රියාවලිය යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරලා රන් කරන්න බලාගෙන ඉන්න කොටස. ඔව්. මෙය කොටස් දෙකකින් යුක්ත වේ. ඔප්කෝඩ් තනි උපදේශකයක් පමණක් අඩංගු වේ. සාමාන්‍ය කටයුතු. ඔපරෙන්ට් සැකසීමට අවශ්‍ය දත්ත අඩංගු වේ. හරි. ඒ ටික ලියා ගන්න. දැන් මයික්‍රෝප්‍රොසෙසර් එකේ අභ්‍යන්තරයේ ක්‍රියාවලිය නිකන් කතන්දරයක් වගේ පුවතක් වගේ හරියට වෙන සිද්ධිය පිළිබඳව A to Z දැන ගැනීම අවශ්‍යයි. මේක බලාපුවාම එකපාරක් තේරෙන්නේ නැත්නම් තව පාරක් කියවන්න. තව පාරක් කියලා තමයි ඒක මතක තියාගන්න. ඔබට වෙන රාජකාරි කරන්න අඩුයිනේ. ඒතර මේ වැඩේ හරියට කරගෙන යන්න. හරි. ඊළඟට අපි යනවා අපේ ප්‍රධාන කොටසකට. දැන් රෙජිස්ටරි ක්‍රියාව හරි වාරක මතකය. කැෂ් මෙමරි අපි කියන්නේ වාරක මතකය. දැන් වාරක මතකයත් කොටස් තුනකින් සමන්විත වෙනවා. අපි ඒවා ලකුණු කරලා තියෙනවා L1, L2, L3. එහෙම නැත්නම් latch 1, latch 2, latch 3. එතකොට ඒකෙන් විභාගවලදී අහන මේ latch 1 එක තියෙන්නේ මේ පැත්තේද මේ පැත්තේද කියලා. ඔන්න වගේ ගැටලු තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒක නිසා ඒවා හරියට මතක තියාගන්න. right. latch 1 එක. ඒ කියන්නේ ඒ මතකයේ කුඩා කොටස් ඒකකයක් latch 1 එකක් කියන්නේ. එතකොට එයා වඩාත්ම කිට්ටුවෙන් ඉන්නේ ප්‍රොසෙසර් එකට, මයික්‍රෝප්‍රොසෙසර් එකට. ඊළඟට තියෙන L2, ඊළඟට තියෙන L3. L3 තමයි ප්‍රධාන මතකයට බද්ධව පවතින්නේ. හරි. රූප සටහන ඇඳගන්න ඉස්සෙල්ලා ඒකේ ලොකු දෙයක් විස්තරයක් කියන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා ඇඳගන්න.
යට ලියන්න. මෙය පරිගණකයේ රෙජිස්ට්‍රයට වඩා මදක් විශාල මතකයයි. මදක් විශාල මතකයයි. ඒ කියන්නේ රෙජිස්ට්‍රේ තමයි තියෙන කුඩාම මතකය. ඊළඟට විශාල වෙන්නේ කැෂ් මෙමරි එක. මෙම මතකයේ ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම මතකයේ ප්‍රමාණය වැඩිවීමත් සමග සකසනයක සැකසුම් ශීඝ්‍රතාවය සකසනයක සැකසුම් ශීඝ්‍රතාවය ඉහළ මට්ටමක රඳවා ගත හැකිය. ඉහළ මට්ටමක රඳවා ගත හැකිය. ඒ අනුව වාරක මතකයේ ඉඩ ප්‍රමාණය වාරක මතකයේ ඉඩ ප්‍රමාණය නැත්නම් ධාරිතාවය වැඩි සකසනයක් බහු කාර්යක්ෂම සේවාවක් ලබා දේ. බහු කාර්යක්ෂම සේවාවක් ලබා දේ. ඒ කියන්නේ දැන් සකසනයක වේගය සමාන වෙන්න පුළුවන්. නමුත් එක සකසනයක කැෂ් මෙමරි එක 2MB වෙන්න පුළුවන්. තවත් සකසනයක කැෂ් මෙමරි එක 4MB වෙන්න පුළුවන්. එතකොට 2MB එකට වඩා 4MB සකසනයේ සැකසුම් ශීඝ්‍රතාවය ගොඩක් වැඩි ඉහළ මට්ටමක පවතිනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මයික්‍රෝප්‍රොසෙසරයක් මිලදී ගන්නකොටත් පරිගණකයක් මිලදී ගන්නකොටත් අපි CPU එකේ තියෙන කැෂ් මෙමරි එක පිළිබඳව පොඩි අවබෝධයකින් ඉන්න ඕනේ. කැෂ් මෙමරි එක වැඩි එකක් තමයි වඩාත් යෝග්‍ය. හරි. අපි ඊළඟ අවස්ථාවට යමු. control unit පාලක අධියර. දැන් control unit එකේ යටතේ තියෙන්නේ එක් එක් අධීරයන් වලට pulses එහෙම නැත්නම් තරංග square waves ලබා දීම. දැන් හරියට නිකන් අපේ දැන් හදවත වගේ. දැන් අපේ හදවතේ pulse එක අනුව තමයි අපේ චක්‍රීය ක්‍රියාවන් සිදු වෙන්නේ. එතකොට අපි ගොඩක් මහන්සි වෙන වෙලාවකදී හදවතේ pulse rate එක වැඩි වෙනවා. එතකොට අපි කාර්යක්ෂමයි. ඒකෙන් අනුව තේරෙන දේ තමයි pulse rate එක වැඩි කිරීම මගින් කාර්යක්ෂමභාවය වැඩි කරන්න පුළුවන්. pulse rate එක අඩු කිරීම මගින් කාර්යක්ෂමභාවය අවම කරන්න පුළුවන්. එතකොට පරිගණකයේදීත් මේ ක්ලොක් පල්සර් එක එහෙම නැත්නම් අපි කියනවා ගටිකා ස්පන්ද නිකුත් කිරීම එක එක අධීරයන් ෆෝම් කරන එක එහෙම නැත්නම් එක එක අධීරයන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පාලනය කරන්නේ ගටිකා ස්පන්ද මගින්. රයිට් යට ලියන්න. පාලක අධීර මගින් පරිගණකයේ විවිධ අංග ගටිකා ස්පන්ද කාල පරතරයට අනුව පාලනය කිරීමක් සිදුවේ. සාමාන්‍යයෙන් සෑම ගටිකා ස්පන්දයක් මගින්ම එක් ක්‍රියාවලියක් සිදුවේ. එක් ක්‍රියාවලියක් සිදුවේ. හරි. right. අපි යන් ඊළඟ අවස්ථාවට. දැන් අපි මේ පෙන්නුම් කරලා තියෙන්නේ පරිගණකයේ භාවිතා වෙන විවිධ මතක ගබඩාවන් තිබෙනවා.
ඒ විවිධ මතක ගබඩාවන් සමහර ඒවා තියෙනවා අපිට තොරතුරු ස්ථීරව ගබඩා කරලා තියන්න පුළුවන්. ඒවා සමහර ඒවා තියෙනවා తాවකාලිකව ගබඩා කරලා තියන්න පුළුවන්. දැන් අපි මේවා අනුපිළිවෙලකට ගත්තොත් මොනවද පිළිවෙල කියන එක පිළිබඳව තියෙනවා. මෙතන කොස්ට් එක වියදම පිළිබඳව තියෙනවා. වේග සීමාව පිළිබඳව තියෙනවා. විශාලත්වය පිළිබඳව තියෙනවා. ධාරිතාව පිළිබඳව තියෙනවා. හරි. එතකොට දැන් අපි පරිගණකයේ තියෙන කුඩාම මතකයේ සයිස් එකෙන් කුඩාම එක ඇවිල්ලා රෙජිස්ටර් එක. අපි මතක ගබඩා. වාරක මතකය. ඊළඟට RAM ප්‍රධාන මතකය විදිහට අපි පාවිච්චි කරන එක. solid state disk කියන්නේ දැන් ඔය අපි පාවිච්චි කරන විවිධ memory cards, pen drivers වල වගේ තියෙන. එහෙම නැත්නම් අපි කියන ඝන තත්වයේ පවතින තැටි. SSD වගේ උපකරණ. ඊළඟට තියෙනවා magnetic disk. ඒ කියන්නේ චුම්බක ගති ලක්ෂණ උපයෝගී කරගෙන දත්ත තැම්පත් කරන disk වර්ග. optical disk තියෙනවා. දැන් චුම්බක disk එකකට ගොඩක් වෙලාට සමානයි අපේ දෘಢ තැටිය hard disk එක. දැන් hard disk එක ගැනත් මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා overview එකක්. right. optical disk. ඒ කියන්නේ ආලෝකය මගින් දත්ත තැම්පත් කරන්න පුළුවන් ඒවා. දැන් ඒවා තමයි CD තැටි, DVD තැටි, laser disk, Blu-ray disk වගේ දේවල් වල තියෙන්නේ ආලෝකය මගින් තමයි දත්ත තැන්පත් කිරීම හා කියවන්නේ. එහෙම නැත්නම් ප්‍රකාශ උපකරණ. ඊළඟට තියෙනවා magnetic tapes. ඒ කියන්නේ අපි ඔතලා තියෙන ටේප් එකක්. ඒවා ගොඩාක් වෙලාවට ධාරිතාවයේ උපරිම මට්ටමේ පවතින්නේ magnetic tape. සමහරවිට ටෙරාබයිට් 128 වගේ ධාරිතාවයන් පවතින. ඒවා ගොඩක් වෙලාවට මේන් ෆ්‍රේම් පරිගණකවලදී අන්තර්ගත වෙනවා. හරි. එතකොට දැන් පරිගණකයේ තියෙන මතක ගබඩාවන් වල විශාලත්වය අනුව පිළිවෙල පෙළ ගැස්සුවොත් ඔය පිළිවෙල තමයි තියෙන්නේ. දැන් මේ පිළිවෙල එක එක විදිහට ඔයගලන්ගෙන් විභාගවලදී ප්‍රශ්න අහනවා, කෙටි ප්‍රශ්නවලදී. සයිස් එක අනුව, ස්පීඩ් එක අනුව, ධාරිතාවය අනුව. සයිස් එක අනුව නම් ඒ කියන්නේ ධාරිතාවය අනුව කියන එකයි, අපි විශාලත්වය අනුව කියන එකයි. ධාරිතාවයත් ඒ අනුව වැඩිවීම වෙනවා. එනම් වැඩිම ධාරිතාවයක් අඩංගු වෙන්නේ දැනට තොරතුරු ගබඩා කරන්න පුළුවන් මැග්නටික් ටේප් වල කුඩාම එක තමයි රෙජිස්ටර් එක. නමුත් දැන් අපි වේගය අතින් ගත්තොත්, ඒ කියන්නේ මේ ගබඩාව පුරවන්න කොච්චර වෙලාවක් යනවද කියන එක ගත්තොත් ඒක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා. ඒ කියන්නේ වැඩිම වේගයකින් තොරතුරු හුවමාරු කරන්න පුළුවන් උපකරණය වෙන්නේ රෙජිස්ටර් එක. අඩුම වේග ධාරිතාවයක් තියෙන එතකොට මැග්නටික් ටේප්. ධාරිතාවයෙන් වැඩි වුණාට වැඩි වෙලාවක් යනවා මේ තොරතුරු තැම්පත් කිරීම හෝ ගැනීමට. දැනෙන්නේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් එකට. කොස්ට් එක කියන එකෙන් අදහස් කරන්නේ අපි මේ නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම, තාක්ෂණික වියදම. ඒතකොට තාක්ෂණික වියදම ගත්තොත් මේ අනුව පේන දෙයක් තමයි මේ රෙජිස්ටරයක් නිර්මාණය කුඩාම මතකය සමහරවිට මේ MB එකක් විතර වගේ ඇති. මේවා ඇවිල්ලා ටෙරාබයිට් ගණන්. මේ MB එක තැම්පත් කරන්න විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒතර වියදම පැත්තෙන් ගත්තොත් එහෙම ඒක තියෙන්නේ අනිත් පැත්තට. එහෙම නැත්නම් ස්පීඩ් එක තියෙන දිශාවටම තමයි. දැන් මේ සටහන පිළිවෙලට ඇඳගන්න. ඔව්. ඒක ඔයගලන්ට පෝස් කරලා කරගන්න පුළුවන් නේ. හරි. අපි ඊළඟ කොටසට යමු. දැන් ඊළඟට තියෙනවා මෙමරි ටයිප්ස් ගැන ඉගෙන ගන්න. මතක ගබඩාවන් පිළිබඳව ඉගෙන ගන්න. ඒකේ තියෙනවා වොලටයිල් සහ නන් වොලටයිල්. ඒ කියන්නේ නැශ්‍ය වන සහ නැශ්‍ය නොවන. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් විදුලිය තිබෙනකොට තමයි මේ මතක ගබඩාවන් ක්‍රියාත්මක වන්නේ. විදුලිය නැති විට තමයි නැති වුණත් තිබුණත් මේ ගබඩාවන් වල දත්ත ස්ථීරව පවතිනවා. ඒ කියන්නේ මේ රෙජිස්ටර් එක නැශ්‍යයි. කෑෂ් මෙමරි එක නැශ්‍යයි. මේන් මෙමරි එක නැශ්‍යයි. එතකොට මේ ගබඩාවන් වල දත්ත විදුලිය තියෙනකම් පමණයි රඳා පවතින්නේ. විදුලිය විසන්ධි වෙච්ච ගමන් අක්‍රීයභාවයට පත් වෙනවා. එහෙම නැත්නම් ශූන්‍ය වෙනවා. ඒ වගේම දත්ත තැන්පත් කරන්න අපිට සහ කියවන්න විතරයි මේ උපකරණවලදී විදුලි බලය අවශ්‍ය වෙන්නේ. කියන්නේ දත්ත රඳවා තැබීමට විදුලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නැශ්‍ය නොවන. secondary storages. හරිද? hard disk, optical disk, flash memory, BIOS. එහෙම නැත්නම් අපි කියනවා ස්ථීර මතකයේ ROM එක. පරිගණකයේ තියෙන
ස්ථීර මතකය. right මේ රූප සටහන ඇඳ ගන්න. මේකේ ලොකුවට දේවල් කියන්න දෙයක් නැහැ. නශ්‍ය වන, නශ්‍ය නොවන. හරි. දැන් මෙමරි වලදීත් තියෙනවා එක ඒවා නිෂ්පාදනය කරනකොට එක එක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන. ඒවා පිළිබඳවත් අපේ මේ විෂය ධාරාව තුළ අහනවා. අපි ඒවා ඉදිරියට අපි දැන් බලමු. RAM types. එහෙම නැත්නම් අපි කියනවා සසම්භාවී පිවිසුම් මතකය. Random access memory. මේ RAM types. එහෙම නැත්නම් memory cards. ඒවා අපි පරිගණකයේ ගොඩක් වෙලාවට අපි පරිගණකයේ ධාරිතාව වැඩි කරගන්නකොට අපි මිලදී අරගෙන සම්බන්ධ කරගන්න උපකරණ. මම පෙන්වන්නේ ඔයගලන්ට දිග පටියක් වගේ සමහරලාට මෙන්න මේ අවස්ථාව බලන්න. මෙන්න මේ වගේ RAM card පත් භාවිතා කරන්න ඕනේ පරිගණකේ. right. මේවා තමයි අපි පරිගණකයේ ප්‍රධාන මතකයේ විදිහට එහෙම නැත්නම් తాවකාලික මතකයේ විදිහට භාවිතා වෙන්නේ. තොර RAM types තියෙනවා එක එක වර්ග කීපයක්. ඔයගලන්ට පේනවා DRAM, SRAM, SDRAM වශයෙන් වර්ග 3කට බෙදිලා. මේවා ලියා ගන්න විතරයි තියෙන්නේ ඉස්සලා අහගන්න. DRAM Dynamic Random Access Memory. Dynamic කියන්නේ වචනයේ තේරුම තමයි ගතික. දැන් ගොඩක් වෙලාවට අපි ගතික, ස්ථිතික කියන වචන දෙක පාවිච්චි වෙනවා. ඔය දෙක මාරු කරගන්නේ නැතුව බලන්න. Dynamic ගතික. සසම්භාවී පිවිසුම් මතකය. ඒතකොට DRAM types තියෙනවා. SRAM type තියෙනවා. Static Random Access Memory. දැන් මේවල තියෙන ගුණාත්මක තත්වයන් අපි ඉදිරියේදී බලනවා. SDRAM Synchronous Dynamic Random Access Memory. සම මුහුර්තක ගතික සසම්භාවී පිවිසුම් මතකය. හරි. ඉස්සෙල්ලා ලියා ගන්නකො වර්ග 3. සිංහල වචනත් එක්ක. ඊට පස්සේ අපි බලමු DRAM එකක ගුණාංග මොනවද, SRAM එකක තියෙන ගුණාංග මොනවද, SDRAM එකක තියෙන ගුණාංග මොනවද කියන එක අපි බලමු. right pause කරලා ලියා ගන්න පුළුවන් නේ. හරි. අපි ඊළඟ අවස්ථාවට යමු. right දැන් අනුමාත්‍රකාවක් දාන්න DRAM. Dynamic Random Access Memory. ගතික සසම්භාවී පිවිසුම් මතකය. දැන් ওই DRAM තමයි අපි සාමාන්‍යයෙන් ඔය කම්පියුටර් එකේ මතක ගබඩාවන් නිර්මාණය කිරීමට පාවිච්චි කරන ස්ටයිල් එක. ක්‍රමවේදය, තාක්ෂණික ක්‍රමවේදය. ප්‍රධාන මතකයේ නිර්මාණය කිරීමට යොදා ගැනීම. පරිගණකයේ ප්‍රධාන මතක නිර්මාණය කරන්න තමයි මේ ක්‍රම නැත්නම් මේ DRAM සිස්ටම් එක පාවිච්චි වෙන්නේ. කුඩා භෞතික ප්‍රදේශයක් තුල බිතු විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකිය. මේ භෞතික චිප් එකක් මත එහෙම නැත්නම් මේ චිප් එකක් තුල දත්ත විශාල ප්‍රමාණයක් තැන්පත් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේවා දාරිත්‍රකයක් මගින් තමයි නිර්මාණය වෙන්නේ බිට් එක තැන්පත් කිරීමට. එතකොට ඒ බිටු තැන්පත් වෙන්න සඳහා කුඩා දාරිත්‍රක ආරෝපණයක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. හරි. මේක කියලා තියෙන්නේ මං. හරි. බිටුවක් තැන්පත් කිරීමට දාරිත්‍රකයක් යොදාගෙන. ඇහැට නොපෙනෙන මේ චිප් එක ඇතුලේ තියෙන කුඩා දාරිත්‍රකයක්, කැපැසිටර් එකක්. කෙටි කාලයක් දත්ත ගබඩා කළ හැකිය. පොඩි වෙලාවක් තමයි දත්ත ගබඩා කරන්න පුළුවන්. නැත්නම් දාරිත්‍රකික ස්වභාවය තමයි ආරෝපණය කරාට පස්සේ ක්‍රමානුකූලව ඒක ඩිස්චාර්ජ් වෙනවා. එහෙම නැත්නම් විසර්ජනය වෙනවා. ඒතර විසර්ජනය වීම වළක්වන්න නිතර ආරෝපණය කිරීම වැදගත්. දත්ත තැන්පත් කළ පසු කෙටි කාලයකින් ආරෝපණය විසර්ජනය වේ. එතකොට දත්ත තැන්පත් කරපුවා මේවා විසර්ජනය වුණාම දත්ත ටික නැති වෙන නිසා දත්ත විනාශ වීම වළක්වා ගැනීමට නිතර සකසනය මගින් ආරෝපණය සිදු කරේ. ඒ කියන්නේ අර යම් දෙයක් අපි කියන්නේ පුනා කියනවා කියලා. දැන් ඔබට යම් දෙයක් කිව්වම ටික වෙලා කිව්වට පස්සේ ආරෝපණය කිරීම. ඒතර ඔයාගේ මෙමරි එක තුල තැන්පත් වෙනවා.
නමුත් අපි ඒක කියන එක නතර කරාට පස්සේ වෙන්නේ ක්‍රමානුකූලව කාලයත් සමග ඒක විසර්ජනය වෙනවා. අමතක වෙනවා. එතකොට අමතකයෙන් වළක්වන්න මම මොකද කරන්නේ? සැරෙන් සැරේ ඔබට මතක් කරනවා. එතකොට ඔබගේ ඒක නොනැසී පවත්වා ගන්න පුළුවන්. එතකොට මයික්‍රෝප්‍රොසෙසර් එක මගින් කරන්නේ මේ DRAM තුල මෙවැනි ක්‍රියාම්. හේතුව තමයි මේ DRAM මේ විදිහට කැපැසිටර්ස් වලින් නිර්මාණය කිරීම නිසා තමයි ලාභදායීව දෙන්න පුළුවන්. නැත්තම් ඔය රෙජිස්ටරයක් නිර්මාණය කරන ක්‍රමයට අපි RAM එකක් නිර්මාණය කරොත් තාක්ෂණයේ එවැනි ක්‍රමයක් භාවිතා කරොත් ඔබට මේ වෙනකොට RAM එකක් ගන්න සමහරලාට ලක්ෂ 2ක් විතර වගේ ඕන වෙනවා. ඒ තරම් උපාංග කොටසක් අඩංගු වන නිසා මිල අධිකයි. නමුත් කැපැසිටර්ස් මගින් සිදු කරලා තියෙන නිසා අඩු මිලකට දෙන්න පුළුවන් වැඩි ධාරිතාවක් තැන්පත් කරන්න. එහෙනම් මේ DRAM වල තිබෙන්නේ ගතික ක්‍රමවේදය තියෙන්නේ ආරෝපණය මගින් දත්ත තැන්පත් කිරීම සහ ක්‍රියාවලියයි. හරි. එතකොට මේ ආරෝපණය කිරීම සඳහා මේවා තුල අඩංගු වෙන්නේ මොනවද මේ චිප්ස් තුල? කුඩා ධාරිත්‍රක. එක ධාරිත්‍රකයකට එක බිටුවක් රඳව ගන්න පුළුවන්. ධාරිත්‍රකයේ ආරෝපණය වෙලා නම් 1. ධාරිත්‍රකයේ විසර්ජනය වෙලා නම් 0. පැහැදිලිද? right. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් අර bit rate එක අනුව චක්‍රය අනුව MB 10ක් විතර වගේ තොරතුරු තැන්පත් කරන්න බිටු කොච්චර ප්‍රමාණයක් ඕනද? ඒ හා සමාන ප්‍රමාණයක් ධාරිත්‍රක අවශ්‍ය වෙනවා. හරි. අපි ඊළඟ රාමුවට යන්. ඒ ටික ලියා ගන්න ඇති. නමුත් ලියා ගන්න වෙලාව මදි නම් ඒක පෝස්ට් කරලා ලියා ගන්න. හැකි සෑම වෙලාවකදී මේ වලට අවශ්‍ය කරන රූප සටහන් හොඳට මතක තියාගන්න. ඊළඟට තියෙනවා SRAM. ස්ථිතික ක්‍රමය. Static Random Access Memory. ස්ථිතික. අරක ගතික ස්ථිතික. දැන් මේ ස්ථිතික ක්‍රමයට RAM එකක් නිර්මාණය කරන්නේ ගොඩක් කලාතුරකින්. SRAM එකක් කියන්නේ ගොඩක් මිල අධික උපකරණයක්. දැන් ගොඩක් වෙලාවට අපි පරිගණකයේ තියෙන රෙජිස්ටරය, කෑෂ් මෙමරි වගේ දේවල් හදලා තියෙන්නේ SRAM වලින්. සමහරලාට ඔයගොල්ලන්ගේ ඔය අතේ භාවිතා කරන සෙලුලර් දුරකථන වල හાર્ඩ් ඩිස්ක් එකක් නැහැනේ තොරතුරු තැන්පත් කරන්න. ඒක නිසා ඒකේ තියෙන්නේ ROM එකක්. දැන් සෙලුලර් දුරකථනයක ROM ධාරිතාවය ගොඩක් වැඩි වෙනකොට, පොඩි ප්‍රමාණයක් වැඩි වෙනකොට ෆෝන් එක අධික ලෙස මිල වැඩි. 8GB එකට වඩා 16GB එකක් ටිකක් සෑහෙන විශාල පරතරයක් තියෙනවා. 16GB එකට වඩා 32GB එකක් තවත් පරතරය වැඩි. 32 වඩා 64 එකක් සමානට 1 ලක්ෂ ගාණක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන මෙමරි ටයිප් එක තියෙන්නේ SRAM ටයිප් එකක්. ඒකේ තියෙන්නේ ධාරිත්‍රක උපයෝගී කරගෙන හදපු එකක් නෙමෙයි. ට්‍රාන්සිස්ටර් උපයෝගී කරගෙන හදපු එකක්. right. එතකොට ඒවා ගොඩක් වෙලාට මේ කාර්යක්ෂමතාවය වැඩි, වේගවත්ව ක්‍රියාත්මක වන මෙමරිස් අවශ්‍ය වන ස්ථාන වලට තමයි මේ යොමු කිරීම කරන්නේ මිල අධික උනත්. බිටුවක් සඳහා ට්‍රාන්සිස්ටර් 6ක් අවශ්‍ය වෙනවා. 6ක් බැගින් භාවිතාව. ඒ කියන්නේ එක බිට් එකක් රඳවලා තියන්න ට්‍රාන්සිස්ටර් ෆන්ක්ෂන් 6ක් ඕනේ. නිතර ආරෝපණය කිරීම අවශ්‍ය නොවේ. එතන නිතර කියන්න ඕනේ එකපාරක් ඒක ආරෝපණය කරාට පස්සේ ස්ටඩි හිටිනවා. ස්ථාවරව හිටිනවා. භෞතික වශයෙන් විශාල වීමයි. එතකොට එක බිට් එකකට ට්‍රාන්සිස්ටර් 6ක් යනකොට මේ චිප් එකේ විශාලත්වය වැඩි. දැන් එහෙම වුණොත් අපිට ඔය කම්පියුටරේ දාන 1GB 2GB RAM විදිහට හදන්න ගියොත් එහෙම මේ RAM එකේ විශාලත්වය ගොඩක් විශාල වෙනවා වගේම ගොඩක් අධික මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. දිගුකල් පවත්වාගත හැකිය. RAM එකක් අපි SRAM එක DRAM එකක් ඉක්මනින් පිච්චුනට මේ SRAM එකක් ලේසියෙන් පිච්චෙන්නේ නැහැ. දැන් ඔබගේ සෙලුලර් දුරකථනයේ තියෙන මෙමරි කාඩ් පතක් ශනිකව සවුත් වෙලා ගියාට ROM එක වගේ දෙයක් ලයිෆ් ටයිම් තියෙනවා. මිල අධිකය. ප්‍රධාන මතකයේ සඳහා භාවිතා නොකෙරේ. ඒ කියන්නේ අපි සම්පූර්ණ විශාල ධාරිතාවයක් නේ ප්‍රධාන මතකයට පාවිච්චි කරන්නේ. එවැනි ස්ථානවලදී අපි පාවිච්චි කරන්නේ DRAM. වාරක මතකයේ සඳහාද යොදා ගැනීම. වැඩි විදුලියක් වැය වේ. උපකරණ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්නේ ඒකට වැඩි වෝල්ටේජ් එකකුත් දෙන්න වෙනවා.
එතකොට SRAM වල තියෙන ගති ලක්ෂණ ක්‍රියාකාරීත්වයන් තමයි මේ පෙන්눔 කරේ. ඊළඟට ඕන මම පෙන්වන්නම් ඒකේ ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එකක් තුල අන්තර්ගත කරලා තියෙන ආකාරය පිළිබඳව මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆර් 1 2 3 4 5 6ක ෆන්ක්ෂන් එකක් ඕනේ මේ එක බිට් එකක් රඳවන්න. එතකොට බිටු ලක්ෂ ගණනක් රඳවන්න මෙවැනි ඒවා 6 ගුණයක් අවශ්‍යයි කියන එකනේ. එතකොට ඒවා නිර්මාණය කරන්න යන තාක්ෂණික දැනුම තාක්ෂණික උපාංගවල තත්වය ගොඩක් මිල අධිකයි. right. අපි බලමු ඊළඟ වර්ගය. දැන් මෙතන මම භාවිතා කරලා තියෙනවා මේ తాවකාලික මතකයන් ලෝකෙ දැනට නිර්මාණය කරලා තියෙන ඒවා වේගය අනුව වැඩිම වේගයක් තිබෙන ඒවා වර්ගීකරණයක් සිදු කරලා තියෙනවා. මේ සටහන ඇඳගන්න නමුත් මේ සටහන අතිරේකව ලබා දීපු එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ විෂය ධාරාවට අදාළ නැහැ. නමුත් වැදගත් වෙන දෙයක්. හරිද? දැන් මේකේ internal types ටික තියෙනවා. RAM ROM නිර්මාණය කරන RAM නිර්මාණය කිරීමේ SDS සහ DRAM type එක තියෙනවා. DRAM type එක SDRAM වර්ගය තියෙනවා. RD තියෙනවා. DDR තියෙනවා. දැන් ඔය කම්පියුටර් එකේ අපි පාවිච්චි කරන්නේ DDR models නේ ගොඩක් වෙලාට. ඒතර DDR models මේ වෙනකොට DDR 1 2 3 4 වලට වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මේ පෙන්නලා තියෙන පරිගණකයේ ස්ථීරව තොරතුරු ගබඩා කරන්න පුළුවන් hard disk SSD the SSD මිල වැඩි වෙන්නේ ඒකයි. compact disk USB flash memory. හරි. අවශ්‍ය වුණොත් ඒක පෝස්ට් කරලා කරන්න. මේක මේ කම්පියුටරේ තියෙන මතක ගබඩාවන් වේගය අනුව බෙදී යන ආකාරය. වේගය කියන එකෙන් අදහස් කරේ මෙතනදී වැඩිම වේගයකින් තොරතුරු පෙරවීම සහ අඩුම කාලයකින් තොරතුරු ප්‍රතිදානය කිරීම. අඩුම කාලය කියන්නේ ක්ෂණිකව දත්ත එළියට දාන්න පුළුවන්. හිස් කිරීම සහ පෙරවීම වේගවත්ව කරන්න පුළුවන් තත්ත්වය අනුව. ඊළඟට තියෙනවා SDRAM. මේවා නම් දැන් ගොඩක් අතීතයේ තිබ්බේවා. මේ SDRAM අතීතයේ තිබුණට වර්තමානයේ තියෙන්නේ DDR ක්‍රමවේදයේ යටතේ සම මුහුර්තක ගතික සසම්භාවී පිවිසුම් මතක. ගතික සසම්භාවී මතක අනුසාරයෙන් නිර්මාණය කර ඇත. ඒ කියන්නේ කැපැසිටර්ස් අනුසාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ වැඩි දියුණු කර ආකාරයක. ඒ කියන්නේ වර්තමානයේ පවතින්නේ අර කැපැසිටර්ස් වල ආරෝපණය කරලා දත් තැම්පත් කිරීමේ ක්‍රමේ වර්ධනය කිරීමේ ක්‍රමයක්. එතකොට වර්තමානයේදී ඔයගොල්ලෝ DDR1 DDR2 අපි මේ මුල් සටහනට අනුව ගත්තොත් එහෙම මේ කියන කොටස් ටිකනේ. right. ඒවා වැටෙන්නේ එතකොට SDRAM type එකට SD static dynamic කියන එක තමයි කියන්නේ. නමුත් static type එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන dynamic type එක තියෙනවා DDR1 2 3 4 යන ආදී විදිහට. right. මේ ස්වභාවයෙන් පේන තත්වය. right. DDR3 DDR4 දැන් තියෙන latestම තත්වය DDR4. දැන් පේනුවෙන් සමානයි. නමුත් ඔයගලන්ට පේන්න තියෙනවා මේකේ තියෙන කට්ට රටාව අනුව තමයි ඒකේ වෙනස්කම හොයාගන්න වෙන්නේ. ඒක අත්දැකීමෙන් ලබා ගන්න දෙයක්. එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එකෙන්. දැන් මුල් කවකවානුවේ පරිගණක මුල්ම කාලේ නම් තිබුණේ මේටත් කලින් අවස්ථාවල තිබුණා SDRAM කියලා කුඩා ඒවා. DDR1 DDR2 DDR3 දැන් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඔය i3 i5 වගේ පරිගණකවල මුල් වකවානුවේ තිබුණු පරිගණකවල තියෙනවා. ඒ වගේම දැන් තියෙන ලේටස්ට්ම තත්ත්වයන් වලදී DDR4 RAM එක භාවිතා වෙලා අවස්ථා තියෙනවා. ඒවා දැනුමට පමණයි. ඒ වටා පිටාව දැනගන්න එපා. ඒ කතන්දරේ සම්පූර්ණ හරි. මේ වගුව දාගන්න. දැන් මේ වගුවේදී අපි පෙන්눔 කරලා තියෙන්නේ වර්තමානයේ භාවිතා වන මේ
පරිගණක සඳහා භාවිත වන RAM කාඩ් පත්වල RAM ප්‍රධාන මතක ගබඩාවන් වල විකාශනය SD type එකෙන් පසුව තමයි DDR1 වර්ධනය වුණේ ඊට 2 3 4 යන ආදී විදියට. එතකොට මෙතන පෙන්눔 කරලා තියෙන්නේ එක තප්පරයක් තුළ GBS තප්පරයක් තුළ කොච්චර GB ප්‍රමාණයක් මේ RAM එකට පිරවීම සහ පිට දැමීම කරන්න පුළුවන්ද කියන එකයි. අර ටැංකියක නලය වගේ තමයි. නලයේ විශාලත්වය වැඩි කිරීමෙන් අඩු කාලයකින් පිරවීමත් අඩු කාලයකින් මේක බැහැර කිරීමත් සිදු කරන්න පුළුවන්. දැන් මුල් වකවානුවේදී අඩු දත්ත හුවමාරු වේගයක් තිබිලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. GB එකක් විතර වගේ තමයි උපරිම මැක්සිමම් එලා තියෙන්නේ. DDR1 එකේ 3ක් 6ක් 14ක් මේ වෙනකොට අපි වර්තමානයේ භාවිතා කරන ලේටස්ට්ම ප්‍රධාන මතකයේ RAM එකේ හුවමාරු වේගය දල වශයෙන් මේ වගේ ප්‍රමාණයක් වෙනවා GB 21ක් විතර වගේ වෙනවා. ඒ අනුව ඕගලන්ට පැහැදිලිව පේනවා භාවිතා වෙන වෝල්ටීයතාවය ක්‍රමානුකූලව අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ වැයවන ශක්තිය අවම කර ගැනීමත් ඒ අවම තත්වයකදී වැඩිම දත්ත ප්‍රමාණයක් හුවමාරු කිරීමත් මේ තාක්ෂණයේ දියුණුවත් සමග සිදු වෙලා තියෙනවා. මේ සටහන ඇඳගන්න. right. ඊළඟට අපි තව කොටසකට එනවා. ඒ තමයි දැන් අපි ඔය මේ වෙනකොට බැලුවේ මීට කලින් අවස්ථාවලදී බැලුවේ ඔක්කොම මතක ගබඩාවන් තමයි RAM types. ඒ කියන්නේ random access memory අහඹු ලෙස යොදාගෙන මේ මතක ගබඩාවන් ශූන්‍ය වෙන තත්ත්වයේවා තියෙන්නේ. ඒ කියන්නේ විදුලිය තියෙනකන් තමයි ඒකේ දත්ත රඳවා පවත්වා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලනවා මොනවද තියෙන අපිට ස්ථීර මතකයන් ROM. දැන් ගොඩක් කලන්න මේවා නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ SRAM type. ROM read only memory. ROM read only memory. එහෙම නැත්නම් අපි කියනවා BIOS කියලා. basic input output system. එහෙම නැත්නම් අපි ඒක CMOS කියලා නම් කරනවා. complementary metal oxide semiconductor. අපි කියන්නේ අර programmable chip එකක්. දැන් පරිගණක මව්පෝරුවේ තියෙනවා ROM chip එක. මේ ROM chip එක තුල තමයි ඒ පරිගණකයට ආවේනික ලක්ෂණ සහ ඒවල ධාරිතාවය සහ ඒවා ක්‍රියාත්මක කරන වේගයන් පිළිබඳව තොරතුරු අන්තර්ගත කරලා තියෙන වැඩසටහන තියෙන්නේ. ඒ වැඩසටහන කම්පියුටර් එක ඔන් කරාට පස්සේ අර boot strap එක ඔන් කරාට පස්සේ නැත්නම් boot වෙන අවස්ථාව දක්වා පරිගණකයේ මෙහෙවනු ලබන්නේ ROM එක මගින්. එහෙනම් ROM එකේ යම් වැඩසටහනක් තිබෙනවා. ඒ උපාංග කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක පිළිබඳව. හරියට නිකන් අපේ මනස ඇතුළේ තියෙන ස්ථීර මතකයේ වගේම තමයි. ඒකේ අඩංගු වෙනෝ තමන් කවුද, තමන්ගේ අවයව පද්ධති මොනවද, ඒව හසුරවන්න ඕනේ මොන ආකාරයකද පිළිබඳ බයොලොජිකල් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් ඒක ඉරේස් වුණොත් සිස්ටම් එක සම්පූර්ණයෙන් නතර වෙනවා. එහෙමනම් පරිගණකයේ තියෙන ජීවය රඳා පවතින්නේ මේ ස්ථීර මතකයේ තුල තියෙන වැඩසටහන අනුසාරයෙන්. ඒ ROM එක නම් කරන ආකාර කීපයක් තියෙනවා. කොයි නමින් කිව්වත් මේ කියන්නේ එකම ස්ථානයට. අපි ROM කියනවා, BIOS කියනවා, CMOS. දැන් මේකේ පේන විදිහට අපිට තියෙනවා මේ ROM වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ස්ථීර මතක ගබඩාවන් වර්ග කීපයක් තියෙනවා. ROM වර්ගයේ තිබෙනවා. PROM type එක තියෙනවා, EPROM තියෙනවා, EEPROM type තියෙනවා. මේ එක එක තාක්ෂණික උපාංග සඳහා පාවිච්චි වෙන ක්‍රමවේදයන් තිබෙනවා. එහෙනම් අපි බලමු ROM types කියන එක යටතේ දාලා right ඒක යටතේ මාතෘකාව යටතේ ලියන්න. ඔව්. ROM types. ස්ථීර මතක ගබඩා වර්ග. right මම කියන එක ඉස්සෙල්ලා ලියා ගන්න. මේ යටතේ අප අධ්‍යයනය කරනු ලබන්නේ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක අඩංගු වන
ස්ථීර මතකය පිළිබඳවයි. බොහෝ විට මෙම මතකය ක්‍රියාත්මක වන්නේ එම උපාංගය තුල ඇති අභ්‍යන්තරික කුඩා කෝෂයක් මගිනි. වරාණ ඇතුළේ දාන්න CMOS BAT. CMOS කියන වචන මෙතන තියෙනවා. CMOS BAT 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 බැටරි කියන එක. පහතින් පෙන්වා ඇත්තේ මෙම ස්ථීර මතකයන් වල ක්‍රියාකාරීත්වයන් අනුව සකස් කරන ලද විවිධ ස්ථීර මතකයන් පිළිබඳවයි. right. දැන් මේ සම්පූර්ණ කොටස ලියා ගන්න. දැන් මේ කොටසෙන් පසු අපි ස්ථීර මතකයන් පිළිබඳව හඳුන්වා දීමේ කොටස් ඒකකට එනවා. සමහරලාට මම මේ වීඩියෝ එක දැන් දිග වැඩි වුණොත් කොටස් දෙකකින් ඉදිරිපත් කරන්නම්. මේ කොටසෙන් පසු අපි එක් වීඩියෝ දර්ශනයක් සම්පූර්ණයෙන් අහවර කරලා අපි ඊළඟ දවසේදී බලමු ඊළඟ කොටස. දැන් ඔය අලුත් ළමයි දෙදෙනා මේක බැලුවම යම් දේවල් අපහැදිලි දේවල් තියෙනවා. ඊට සමාන දේවල් ඔබ ඉන්ටර්නෙට් එකේ මේ දවස්වලදී බලන්න. මේ කියන්නේ මොනවද පොත්පත් කියවන්න. එහෙම නැතුව අමාරුයි කියන තර්කයට එන්න එපා. හැම විෂයක්ම අමාරුයි. ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් ඒක දෙතුන් පාරක් කරනකොට එහෙම නැත්නම් දෙපාරක් කරනකොට තුන් පාරක් කරනකොට හතර පාරක් කරනකොට ඒකේ අමාරු බව ඉවත් වෙනවා. ඔබ මේ විෂය තුල මේ දේවල් පිළිබඳ හබාගෙන යන්න ඕනේ. කවුරුවත් ඔබට මොලේට මේ විදිහට තියෙනවයි කියලා දාලා දෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙනවා ROM වර්ග පිළිබඳව සහ ඒවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව මේවා දාන්නේ මොනවා නිසාද කියන එක පිළිබඳව අධ්‍යයන ක්‍රියාවලියකට. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්. ඒ වගේම දැන් මේ දාන වීඩියෝස් ඒ දවසේම බලන්න. මොන හරි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඒ කියන්නේ නොතේරෙන තැන් තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා නම් ඒවා WhatsApp එකේ යටතේ සඳහන් කරන්න.